ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. අලුත් විම් එක්ස්ට්‍රා ඇන්ටි ස්මෙල් ලෙමන් මින්ට් බලයයි තද දුගඳ සුන් කරයි. අයිබෝන් ඔබාද කරන මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. සාමාන්‍ය ජනතාවට කොවිඩ් එන්නත් අද සිට. කොවිඩ් මරණ 397 දක්වා ඉහළට. ඊයේත් ආසාදිතයන් 802 දෙනෙකු හඳුනා ගැනි. හිටපු කතානායක විජමුගේ දේහය පිළිබඳව අවසන් කටයුතු අද. පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම ඇරඹෙයි. 2019 වසරේදීත් පුළුල් කොවිඩ් ව්‍යාප්තියක් පැවති බවට සෞඛ්‍ය විශේෂඥයින් කියයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. Buy a 2-litre Coke and get a glass free. සාමාන්‍ය ජනතාව සඳහා කොවිඩ් දෙන්නත්කරණය අද සිට ආරම්භ කරනවා. ඒ අනුව බස්නාහිර පළාතේ ජනතාව සමග සමීපව කටයුතු කරන කණ්ඩායම් හා ඉහළ ආසාදන අවදානමකට මුහුණ දී සිටින පිරිස් සඳහා ප්‍රථමයෙන් එන්නත් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඉන්දිය රජයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට හිමි වූ ඇස්ට්‍රාසෙනේකා එන්නත මෙරට තුළ ලබා දීම ආරම්භ කළේ ඉකුත් ජනවාරි 29 වෙනිදායි. ඒ ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින්ට හා ඉදිරිපෙළ ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරීන් වෙනුවෙන්. මාර්තු මාස මුල් සතියේ සිට සාමාන්‍ය ජනතාවට එන්නත්කරණය ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබූ පසුබිමක අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම තීරණය ගෙන තිබුණා. COVID-19 ආසාදිතව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාව ප්‍රාප්ත වූ හිටපු කතානායක විජමු ලොකුබණ්ඩාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. මේ අතර COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද දිනට ප්‍රකාශ කළේ මෙරටින් හඳුනාගත් නව කොවිඩ් ප්‍රභේදය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවත් ඊට ගත යුතු පියවර පිළිබඳව සැලසුම් සකස් කර ඇති බවයි. COVID-19 ආසාදනය වීම හේතුවෙන් පසුගියදා පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණු හිටපු කතානායක විජමු ලොකුබණ්ඩාර මහතා පසුව ප්‍රතිකාර සඳහා ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කර යවුණා. එහි ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ පස්වරුවේ ඔහු අභාවප්‍රාප්ත වූ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. මිය යන විට ලොකුබණ්ඩාර මහතා 80 වන වියෙහි පසු වුණා. 1977 වසරේදී එක්සත් ජාතික පක්ෂයෙන් පළමුව පාර්ලිමේන්තුවට තේරීපත් වූ විජමු ලොකුබණ්ඩාර මහතා අධ්‍යාපන සංස්කෘතික සහ බුද්ධ ශාසන ඇතුළු කැබිනට් අමාත්‍ය දුර කිහිපයක්ම හොබවා තිබෙනවා. ඔහු පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස කටයුතු කළේ 2004 සිට 2010 දක්වායි. එසේම 2010-2015 කාලය තුළ විජමු ලොකුබණ්ඩාර මහතා සබරගමුව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙසද කටයුතු කළා. ඒ අනුව කොවිඩ් ආසාදනයෙන් මියගිය මෙරට දේශපාලනයේ ඉහළම ප්‍රභූවරයා වන්නේද විජමු ලොකුබණ්ඩාර මහතායි. ඔහුගේ දේහය පිළිබඳ අදහන කටයුතු අද පස්වරුවේ කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර ගත වූ දිනෙත් කොවිඩ් ආසාදිතයින් 802 දෙනෙකු මෙරටින් වාර්තා වුණා. දිස්ත්‍රික්ක 22කින් වාර්තා වී තිබූ එම ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් හමු වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 238ක්. කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම මට්ටක්කුලිය බොරැල්ල ග්‍රෑන්ඩ් පාස් වැල්ලවත්ත සහ වැල්ලම්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශවලින් වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වී තිබුණා. ආසාදිතයින් වාර්තා වූ සෙසු දිස්ත්‍රික්ක ලෙස ගම්පහින් ආසාදිතයින් 162ක්, කළුතරින් 68ක්, රත්නපුරින් 45ක්, පුත්තලමෙන් 39ක්, කුරුණෑගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 38 බැගින් වාර්තා වුණා. සෙසු දිස්ත්‍රික්කවලින් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 173ක්. ඊයේ මෙරටදී සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 16866ක් වනවා. මේ අතර ඊයේ දිනේදී මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 7ක් වාර්තා වුණා.
ගොතටුව අංගොඩ කුරුණෑගල මහවෙල පේරාදෙණිය ගම්පොළ සහ යාපනය යන ප්‍රදේශවලින් වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ අතර කාන්තාවන් 6 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙක් දවනවා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 397ක්. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 10 දෙනෙකු හඳුනාගත් බව දඹුල්ල නාගරික සෞඛ්‍ය ඒකකය තහවුරු කළා. ඒ සමග ආසාදිතයින් සේවය කළ වෙළඳසැල් 6ක් වසා දැමුණා. මෙවන් තත්වයකදීත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සේවයේ නිරත ඇතැම් පිරිස් සෞඛ්‍ය උපදෙස් නොතකමින් ඉතා අනාරක්ෂිත ලෙස කටයුතු කරන අයුරු දක්නට ලැබුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඒ වගේම කොවිඩ් රෝගය සම්බන්ධව සමීක්ෂණ කරන ලද විවිධ පර්යේෂණ වලින් අනාවරණය වී ඇති කරුණු අනුව මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යෙන්ම මේ රෝගයේ ව්‍යාප්තිය පාලනය කර ගැනීමට හේතුවක් වෙනවා. අදාළ පුද්ගලයාට මෙන්ම බාහිර පාර්ශවයන්ටත්. ඒ නිසා ඔබ කුමන ප්‍රදේශයක හිටියත් ඉවසින් පිටතට යන අවස්ථාවේදී අනිවාර්යෙන්ම මුහුණු ආවරණයක් පැළඳීමට කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිනවා. පසුගිය පැය 24 කාලය තුල මුහුණු ආවරණ නොපදින ලද පුද්ගලයන් 10 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ ඉන්දියාවෙන් ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ඊයේ පුද්ගලයන් 2695 දෙනෙකුට ලබා දී තිබෙනවා. එම එන්නත මේ වන විට ලබා දී ඇති සමස්ත සංඛ්‍යාව 1,89,349ක්. මෙරටින් හඳුනාගත් නව කොවිඩ් ප්‍රභේදය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවත් ඊට ගත යුතු පියවර පිළිබඳව සැලසුම් සකස් කර ඇති බවත් යුද හමුදාපතිවරයා අද ප්‍රකාශ කළා. ඇත්තටම රට ලොක්ඩවුන් කරන්නට සූදානමක් තියෙනවද? ඇත්තටම රට ලොක්ඩවුන් කරන්න සූදානමක් නැහැ. ලොක්ඩවුන් කරන්න තරම් තත්ත්වයකට යන්න අවශ්‍යතාවයක් නැති බව පෙනී යන්නේ. බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයකින් හඳුනාගත් ඒ නව ප්‍රභේදයේ ආසාදිතයන් 16 දෙනෙකු පිළිබඳව තොරතුරු වාර්තා වෙනවයි කියනවා. මේ හමුවන අයවලුන්ගෙන් 30 දෙනෙක් ඉතාමත් සුළු සංඛ්‍යාවක් කැරෙන ඉතුරු සියලු දෙනාම මේ වන විටත් යුද හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන වෙන අයවලුන්ගෙන් තමයි මේ බහුතරය මේ හමුණු 16 දෙනාගෙන් 13 දෙනෙක් පමණ සිටින්නේ. ඊට අමතරමයි අවිස්සාවෙල්ලෙන් පුද්ගලයෙක් හැලොක් සිටි කන්ස්ට්‍රක්ෂන් සයිට් එකකින් එක්කෙනෙක් හැටියට තමයි මේ ඒ දෙදෙනා ඇතුළු අනිත් කට්ටිය මේ ආකාරයෙන් සොයාගනු ලබන්නේ. පිටින් හමුනේ දෙදෙනා හරිත දෙනා සම්බන්ධයෙන් ගත යුතු කවුද ඔවුන් හමු වෙලා තිබෙන්නේ ඔවුන් හා සම්බන්ධ වෙච්ච අයවලු මේ වනිටත් සොයාගෙන ඔවුන් නිරෝධායන කිරීමටත් අපි කටයුතු කරලා තිබෙනවා. විශේෂයෙන්ම මේ ප්‍රභේද හමුණු දැනුගත් වහාම අපි අර දින 14කින් ඔවුන් නිවෙස් වලට යවන ක්‍රමවේදය වෙනුවට අපි දින 21ක් ඔවුන් රඳවා ගැනීමට තීරණය කළා. ඌට වෙනත් ආකාරයේ මේ පිළිබඳව තවදුරටත් සොයලා බලන්න කටයුතු කරලා තිබෙනවා. මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන අද වන විට 75654ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. කොවිඩ් ආසාදිතව සිට ප්‍රතිකාර හා නිරෝධායන කාල සීමාව අවසන් කළ සංඛ්‍යාව 68696ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන සක්‍රිය ආසාදිතයන් ගණන 6561ක් වනවා. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස් 2019 වසරේදීත් වූහාන්හි පුළුල් කොවිඩ් ව්‍යාප්තියක් පැවති බවට නිගමනය කළ හැකි තොරතුරු රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායම වෙත ලැබී තිබෙනවා. එම වසරේ දෙසැම්බර් මාසයේදී වූහාන් නගරයේ වෛරස ප්‍රභේද 200කට වඩා තිබී ඇති බවයි එම කණ්ඩායම වැඩිදුරටත් සඳහන් කළේ. අමරිකාවේ දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ කැපී පෙනෙන අඩුවීමක් මේ වන විට දක්නට ලැබෙන අතර ඊයේ එරටින් හඳුනාගෙන තිබුණේ නව ආසාදිතයන් 64297 දෙනෙකු පමණයි. කෙසේ වෙතත් අමරිකාව තවමත් අවදානම් තත්වයෙන් බැහැර වී නොමැති බව සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා. නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරය යලි අගුළු දැමීමකට මුල් වූ වෛරස ආසාදන 3න් 2ක් බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් විකෘති ප්‍රභේදයේ ආසාදනය වීම බව එරට මාධ්‍ය වාර්තා කරනවා. නවසීලන්තයෙන් බ්‍රිතාන්‍ය වෛරස ප්‍රභේදය හඳුනාගත් පළමු අවස්ථාව මෙයයි. පෙර නිගමනය කර තිබූ මට්ටමට වඩා 2019 වසරේ දෙසැම්බර් මාසයේදී පුළුල් ලෙස කොවිඩ් වසංගතය පැතිරී තිබූ බවට සලකුණු රැසක් වුහාන් විමර්ශනයේදී හඳුනාගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායම පවසනවා. ඒ අනුව චීනය විසින් මෙතෙක් පරීක්ෂා කිරීමට ඉඩ ලබා දී නොමැති රුධිර සාම්පල දහස් ගණනක් පරීක්ෂාවට ලක් කිරීම සඳහා කඩිනම් අවසරයක් බලාපොරොත්තු වන බවද ඔවුන් පවසනවා. එමෙන්ම දෙසැම්බර් මාසයේදී වුහාන් නගරයේ වෛරස ප්‍රභේද 200කට වැඩි ප්‍රමාණයක් තිබී ඇති බවටත් ඔවුන් සැක පළ කරනවා. සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 10,93 ලක්ෂය ඉක්මවා තිබෙනවා. වසංගතයෙන් ලෝපුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 24,11,000කට අධිකයි. පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම අද ආරම්භ වුණා.
රටේ පවතින COVID-19 වෛරස තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අංශ නිකුත් කර තිබුණු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව පළමු ශ්‍රේණිය සඳහා සෙසුන් ඇතුළත් කර ගැනීම අද ආරම්භ කෙරුණා. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ පළමු ශ්‍රේණිය සඳහා සෙසුන් අද දිනේ පාසල් පැමිණි ආකාරයයි මේ. ටීචර් කියලා දෙන විදිහට ඉන්න ඕන. දැන් මේ දවස්වල කොරෝනා තියෙනවා කියලා දන්නවනේ. ඔය මාස්ක් එක හොඳට පැලඳගෙන අත් දෙක හොඳට හොදලා ඒ පිළිවෙලටම ඉන්න ඕන. එහෙම ඉන්නේ හොඳ දරුවෝ නේද? හැමදාම හැම කෙනෙක්ම ඉස්කෝලේ ඉන්න ඕන. හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ ළමුන් බඳවා ගැනීමේ ප්‍රධාන උත්සවය හැටන් දික්කොයවත්ත ශ්‍රීවන් දමිළ විද්‍යාලයේදී පැවැත්වුණා. මෙවර පළමු ශ්‍රේණියට ඇතුළත් කරගන්නා සෑම සිසුවෙකු සඳහාම රෝපණය කර රැකබලා ගැනීමට පැලයක් ලබා දීමද විශේෂත්වයක්. මීමුරේ පැවති ගම සමග පිළිසතර වැඩසටහන අතරතුර කයිකාවල කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරුවන් ජනපතිගෙන් කළ ඉල්ලීම පරිදි එම පාසලේ ක්‍රීඩා පිටිය සකස් කිරීමේ කටයුතු ඊයේ ආරම්භ වුණා. ඒ ජනපතිගේ නියෝගයෙන් පැය 24ක් ගතවීමටත් පෙරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සෙනසුරාදා මීමුරේට පැමිණි අවස්ථාවේ කයිකාවල කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරුවන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ පාසලට ගොඩනැගිල්ලක් හා ක්‍රීඩාංගණයක් සකසා දෙන ලෙසයි. ඒ වගේම ක්‍රීඩාවලට නෑ අපි ආසයි ක්‍රීඩා ඉගෙන ගන්න. ඒ අනුව ජනාධිපතිවරයා එම අවස්ථාවේදීම විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ සංවර්ධන කටයුතු ආරම්භ කරන්නයි නියෝග කළා. පොඩි ළමයි හුඟක් අය ඉල්ලුවා ක්‍රීඩා පිටියයි තව බිල්ඩින් එකකුයි අපි හදලා දෙන්නම් හමුදාවේ. ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි හමුදාපතිවරයාගේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ දියතලාව ඉංජිනේරු බලකා හමුදා නිලධාරීන් ක්‍රීඩා පිටිය සකස් කර දීමේ වැඩ කටයුතු ඊයේ ආරම්භ කළා. ක්‍රීඩා පිටියේ එදා ගමේ දෙමව්පියන් විසින් උදළු වලින් ශ්‍රමදාන වලින් පුංචි කුඹුරක් වගේ හදපු ක්‍රීඩා පිටිය මම හිතන්නේ මේ ප්‍රදේශයේ දරුවන්ට අපි හැම කෙනාටම ඉතාමත්ම සතුටු ඒ වගේම බලාපොරොත්තු ඉටු වුණ දවසක් බවට පත් වුණා. අපිට ඒතරම් සතුටක් තවත් නැහැ. ගරු ජනාධිපතිතුමාටත් යුද හමුදාපතිතුමන් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සියලු නිලධාරීවරුන්ටත් මගේ පාසල වෙනුවෙන් මගේ ගම වෙනුවෙන් මම හදවතින් ස්තුතිවන්ත වෙනවා. ලක්ෂණ ගණනින් මහජන මුදල් වැය කර සිදු කරන ව්‍යාපෘතිවලින් සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමට නම් කාලයත් සමග ඒවා නිසි ලෙස නඩත්තු කළ යුතු වනවා. බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් විනාශ වෙමින් පවතින ළමා උද්‍යානයක් පිළිබඳව අද දෙරණට වාර්තා වුණේ අනුරාධපුර පැරණි නගරයෙන්. මේ අනුරාධපුර පැරණි නගරය මධ්‍ය ඉදිකර ඇති ඩඩ්ලි සේනානායක ළමා උද්‍යානය. උද්‍යානයේ ආරක්ෂාව සහ නඩත්තුව පවරා තිබෙන්නේ අනුරාධපුර මහනගර සභාවටයි. නමුත් මෙම දසුන් පෙළ දකින ඕනෑම කෙනෙකුට උද්‍යානය නිසි නඩත්තුවකට ලක්වන්නේද යන්න පිළිබඳව මතුවන්නේ ප්‍රශ්නාර්ථයක්. ළමා උද්‍යානයේ අලංකාරය සඳහා ඉදිකර ඇති මෙම පොකුණ සහ උද්‍යානය පසකින් ගලා යන ඇලමාර්ගය අද වන විට මදුරුවන්ගේ රජදහනක් බවට පත්ව අවසන්. නිරන්තරයෙන් කුඩා දරුවන් ගැවසෙන මෙවන් ස්ථානයකට විදුලිය ලබාගෙන තිබෙන්නේද ඉතාමත් අවදානම් සහගත අයුරින්. උද්‍යානයේ නඩත්තු කටයුතු ආරම්භ කිරීමට දරුවෙකුගේ ජීවිතයක් බිලිවන තෙක් බලධාරීන් මුනිවත රකින්නේද. දරුවන්ගේ සතුට වෙනුවෙන් ඉදි වූ මෙවන් ස්ථානයක් පිළිබඳව බලධාරීන් වගකීම් විරහිතව හැසිරීම කනගාටුවට කරුණක්. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. අද උදැසන 9:15ට පමණ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී මෝටර රථයක් ගිනි ගැනීමට ලක් වුණා. පසුව ගිනි නිවීම සේවා දෙපාර්තමේන්තුව පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළත් මෝටර රථයට ඉන් දැඩි හානි සිදුව තිබුණා. වලව වම් එවුර ගොවි සංවිධානයේ ඇතුළු ගොවි සංවිධාන 86ක නිලධාරීන් විසින් ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 29ක් ගතවන අතර ඊයේ ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් එම ස්ථානයේ ප්‍රසංගයක් සංවිධානය කර තිබුණා. ජර්මනිය මුස්ලිම් හෙල්ෆන් සංවිධානය අනුග්‍රහයෙන් මුතුර් හා කින්යා ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් 3000ක් සඳහා වේලි ආහාර ලබා දීම පසුගියදා සිදු කෙරුණා. ක්‍රූ ඔෆ් බැටලියන් හා සත්තයි හරි ආදරේමක් ෆේස්බුක් සමූහයන් දෙක සංවිධානය කරන හදවතකට සතුට අරන් ලේදන් දීමේ පින්කම දෙවන අදියර ඊයේ ආදරවන්තයින්ගේ දිනයේදී ජාතික රුධිර පාරවිලන මධ්‍යස්ථානයේදී පැවැත්වුණා.
ඒත් සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන්. සියලු ජංගම දුරකථන ජාල ඔස්සේ අද දෙරණ කෙටි පණිවුඩ සේවාව හරහාද තොරතුරු එසැනින් ගෙනෙන අතර ඒ සඳහා ඔබට ලියාපදිංචි විය හැකියි. ඒ අනුව ඔබගේ ජංගම දුරකථන ජාල ඩයලොග්, මොබිටෙල්, හච් හෝ එයාටෙල් සබඳතාවන් නම් තිරේ දැක්වෙන ආකාරයට ලියාපදිංචි වීමෙන් ඔබට සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් අද දෙරණ කෙටි පණිවුඩ සේවාව ලබාගත හැකියි. සුබ දවසක්.